සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. දම්සක් නදෙන් පින්සිත් පහන් කරන බෞද්ධ රූපවාහිනිය. අදත් මේ විවේකී ඉරිදා දවසේ මෙලෙසින් සූදානම් වන්නේ. උතුම් වූ සද්ධර්මානුශාසනාව බුදුමග සදහම් දෙසුම පින්වත් ඔබේ හිත සුව පිණිස මෙලෙසින් sannivedanaya කරන්නට. පින්වත්නි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් අදත් සුපුරුදු ආරාධනයෙන් වැඩම කරන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේ ඓතිහාසික අනුරාධපුර ගලෙන් බිතුණු වැව ලබනෝරුව කන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය අතිපූජනීය මාංකඩවල සුදස්සන පින්වත් ස්වාමින් වහන්සේ අපේ ඉතාමත්ම ගෞරවයෙන් පළමු කොට ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සදහැවතුනි අද මෙයතුම් වූ දේශනාව වෙනුවෙන් සිය දායකත්වය එකතු කරන්නේ මාතලේ අලුවිහාරයේ පදිංචි හේමමාලා කොඩිතුවක්කු මහත්මිය සහ එතුමියගේ දූදරු පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූරකව පාදාභිවන්දනයෙන් ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ අනුපාදා පරිනිර්වාණය සඳහා පවතින ඒ දහම් ප්‍රතිපදාවේ දහම් කරුණු ටිකක් ශ්‍රවණය කිරීම සඳහායි. ඒ නිසා හැමදෙනාම බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. පින්වතුනි, උපාදාන සහිත අපේ ජීවිතය අනුපාදා භව සඳහා පත් කර ගැනීම සඳහා කටයුතු වැඩපිළිවෙලේදී අනුක්‍රමයෙන් ඒ චිත්ත පාරිශුද්ධිය ඇතිවෙන ධර්මයන් නුවණින් සම්පාදනය කරගත යුතු ඒ ධර්මයන් අනුක්‍රමයෙන් සම්පාදනය කරගන්න ආකාරය ගැන ක්‍රමානුකූලව මම දේශනා කළා පහුගිය ටිකේදී. මුලින්ම ඒ කායික වාචික සංවරය ඇති කරගන්නා වූ සීල පාරිශුද්ධිය ඇති කරගෙන ඊට පස්සේ නීවරණ ධර්මයන් දුරු කළා චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ආකාරයත්, ඉන්පසු ඒ පෙර කර්මයට හටගත් විපාක ධර්මයන්ගේ නාම රූප ධර්මයන් සම්මර්ෂණය කළ දිට්ඨිය දුරු කළා විහිතේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගත යුතු ආකාරයත්, ඒ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍යසේවීම් වර්තෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කරලා කාංකා විමුක්ති දුරු කළ චිත්ත පාරිශුද්ධිය ඇති කරගත යුතු ආකාරයත්, ඒ වගේම ස්කන්ධයන්ගේ ඥාත පරිඥාවෙන් යථා ස්වභාවය දැනගෙන ඒ වගේම ප්‍රහාණය කටයුතු මේ ධර්මය ප්‍රහාණය කිරීමෙන්මයි මේ මග සාක්ෂාත් කරගත යුත්තේ කියලා මග නොමග දන්නා වූ නොදන්නා කම දුරු කළා මග නොමග දන්නා කමෙන්
මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සාක්ෂාත් කරගන්න ආකාරයත් පැහැදිලි කළා. අද දවසේදී අපිට තියෙන්නේ එයින් 6 වෙනි ධර්මතාවය වූ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරගන්න එක. පින්වතුනි මෙන්න මේ ධර්මතාවය ඊ타ත්ම වටිනා විශේෂයෙන්ම චිත්ත විමුක්තිය සඳහා කටයුතු කරන පින්වතුන් අවශ්‍යයෙන්ම දත යුතු කාරණාවක් කියලා මට හිතෙනවා. කුමක් නිසාද? ඒ තමන්ගේ චිත්ත විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු වැඩි යුතු ප්‍රතිපදාව මෙන්න මේකයි කියන කාරණාව අවශ්‍යම වටිනවා. මොකද ඒ සඳහා ඊට අනුව ඊට පස්සේ අපිට හිත මෙහෙවන්නට තියෙනවා. එතකොට මග නොමග දන්නා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපිට ලැබුණ එක කාරණාවක් ස්කන්ධයන්ගේ ඒ ධාතු ආයතනයන්ගේ ඥාත ස්වභාවය, කියන්නේ දත යුතු සැබෑ ස්වභාවය දැනගත්තට පස්සේ ඒ නිසා නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් පවතින විපරිත සංඥාව විපල්ලාසයන් ප්‍රහාණය කිරීමෙන්ම තමන් මේ ප්‍රතිපදාව සාක්ෂාත් කරගත යුතුයි, සාධනය කරගත යුතුයි කියන නුවණයි අපිට අන්තිමට ආවේ. එතකොට ඒ සඳහා දැන් අපිට තීරණ පරිඥාවෙන් එතකොට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තීරණය කර කර අන්නේ ඒ විපල්ලාස ධර්මයන් ගෙවන ආකාරය මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපිට තියෙන. ඒක විශේෂයෙන්ම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියනකොට තමන්ගේ චිත්ත විමුක්තිය සඳහා කටයුතු කරන ප්‍රතිපදාව නුවණින් දකිනවා. ඥාන දර්ශනය කියන්නේ නුවණින් දකින, විසුද්ධිය කියන්නේ පිරිසුදු වෙනවා. නුවණින් දැකලා පිරිසුදු භාවයට පත් වෙනවා. මොකද්ද? තමන්ගේ චිත්ත විමුක්තිය ඇති කර ගැනීම උදෙසා කටයුතු ප්‍රතිපදාව වැඩපිළිවෙල මෙන්න මේ ආකාරයකමයි තියෙන්නේ කියලා දක්නා කමින් දැකීමෙන් තමන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගන්නට ඕනේ. ඒ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම පිණිස ප්‍රතිපදා ඥාන දර්ශනය සඳහා අවශ්‍ය වෙන්නේ ගුණ වෙන්නේ පින්වතුනි විශේෂයෙන්ම නවමහා විදර්ශනා ඥාන කියන කොටසක් තියෙනවා. අන්නේ ඒ නවමහා විදර්ශනා ඥාන හරහා තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශනය විසුද්ධිය සාක්ෂාත් කර ගැනීමට තියෙන්නේ. එතකොට සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ, ඒ වගේම සංස්කාරයන්ගේ බය දන්නා නුවණ, සංස්කාරයන්ගේ බයිතුපට්ඨාන නුවණ, ඒ වගේම ආදීනව ඥානය, නිබ්බිතා ඥානය, මුචිත කම්මන්තා ඥානය, පටිසංකාර ඥානය, ඒ වගේම සත්‍ය අනුලෝමික සංකාර උපේක්ඛා ඥානය, සත්‍ය අනුලෝමික ඥානය කියලා මේ වගේ මේ නුවණවල් අනුක්‍රමයෙන් එකින් එක වඩා වර්ධනය කරගනිමින් තමයි මේ ප්‍රතිපදාව පූර්ණය කළා මාර්ගඵල සාක්ෂාත් කර ගැනීමට තියෙන්නේ කියන කාරණාවයි දෙන්නේ. එතෙන්දි දැන් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා පැමිණෙනකොට පැමිණි යෝගාවචරයට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ කෙලෙස් නැහැ. හැබැයි තාම විචිකිච්ඡා අනුසය, දිට්ඨ අනුසය කියන අනුසය ගෙවිලා නැහැ. ඊතුරු ධර්මතා පූර්ණය වීමෙන් ඒ ප්‍රතිපදාව තුළ හැසිරෙනකොට ඥාන දර්ශන කියන මට්ටමේදී ඵලයන්ටපත් වෙනකොටයි සෝවාන් ඵල, සකදාගාමි, අනාගාමි, අරිහත් ඵල කියන ඵල ධර්මතාවයන් තම තමන්ට සාක්ෂාත් වෙන්නේ කියන කාරණාවත් නුවණින් දැනගත යුතුයි. හොඳයි. එතකොට දැන් මුලින්ම තියෙන්නේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ප්‍රතිපදාව නුවණින් දකිනකොට ඉස්සෙල්ලාම තියෙන්නේ සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ, උද්‍යව්‍ය ඥානය. පින්වතුනි එතෙන්දිත් මතක් කරන්න ඕනේ අවශ්‍ය ධර්මතාවයක් තියෙනවා. උද්‍යව්‍ය ඥානය කියනකොට ඇතිවීම නැතිවීම කියනකොට ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණකුත් තියෙයි. මෙතනදී පින්වතුනි මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ නෙමෙයි, සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ. සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම දන්නා නුවණ තමයි
මෙන්න මෙතෙන්දී මුල් වෙන්නේ. එතකොට ඒ සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ ඇති කරගත්තාම තමයි සංස්කාරයන්ගේ භංගය වැටහෙන්නේ. ඒ සංස්කාරයන්ගේ භංගය වැටෙනකොට තමයි සංස්කාරයන්ගේ බය ස්වභාවය දැනෙන්නේ කියන කාරණාව අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. මෙතන සංස්කාරයන්ගේ උදේවැය කියනකොට සංස්කාරයන්ගේ ඇතිවීම කියනකොට එතින්දි මට පින්වතුනි පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු රාශියකුත් තියෙනවා. මෙතෙන්දි සංස්කාර කියලා කියනකොට තම තමන්ගේ පැත්තෙන් දත යුතුයි. ඒ කියන්නේ තමන්ට මේ ලෝකේ යම්තාක් දේවල් සවිඥානික අවිඥානික දේවල් ඇති බවට හම් වෙන නිමිති වලට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියමු තමන්ට කෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් දුව දරුවෝ රටවල් ලෝකවල් ඉරහඳ තාරකා කියලා මේ වගේ දේවල් තමන්ට තියනවා කියලා තිබුණා කියලා ඇති බවට සිහි කරන්නට පුළුවන් ධර්මතා තියෙනවා. මෙන්න මේ නිමිති වලට ධර්මතා වලට කියනවා සීල සංස්කාර කියලා. එතනදී ලෝකයට සංස්කාර ගත්තාම නිට්ටයයි. නිට්ටයයි කියලා කියන්නේ ඉරහඳ ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් කිව්වහම මේ දේවල් ඔක්කොම තියෙන ඉන්න අය හිටපු ඒ වගේම තියෙන තිබුණු දේවල් තමයි ලෝකෙට හම්බ වෙන්නේ. නමුත් මේ සංස්කාරයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිනකොට සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින මනසට සංස්කාර නිට්ටය වෙන්නේ නැහැ. එතකොට අපි ඒක හැදෙන ආකාරය බලමු. මෙතනදී සංස්කාරය අනිත්‍යයි සංස්කාරය දුක්ඛයි කියලා කියනකොට ඒ කෙනාගේ මනස පැත්තේ ඉඳලා තමන් බාහිර ආයතන ටික පැත්තෙන් හම්බ වෙන දේ ගැනයි මතක් කරන්න කියන කාරණාව මෙතෙන්දී මතක් කරනවා. ඒ කිව්වේ තමන්ට මෙතන ඉඳලා සිහිපත් කරන්න පුළුවන් සංස්කාර නිමිති. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ පුංචි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය යාළුවෝ ගන්නපු ගුරුවරු වැඩපොලේ අය වැඩපොලේ යාළුවෝ හෙට ගිහිල්ලා හම්බෙන්නේ ඉතින් යාළුවෝ කියලා මෙන්න මේ වගේ පුද්ගල අනන්ත අපරිමාණ පුද්ගල ප්‍රභේදීන් තියෙන නිමිති සංස්කාර තමන් තුළ. ඒ වගේම රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩ කඩම් ගෙවල් දොරවල් කුඹුරු අතු පිටි කියලා තමන්ට තිබුණු හෝ තියෙන හෝ ලබා ගන්න උත්සාහවත් වෙන තමන්ට සැනසෙල්ල සැප සතුට ඇති වෙන විදිහේ සිතේ පැවැත්මට උපකාර වෙන නිමිති තමයි සංස්කාර නිමිති කියලා කියන්නේ. එතකොට හොඳට බලන්න අපි මුලින්ම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී පින්වතුනි කතා කළා ඥාත පරිඥාව කියලා කොටසක්. ඒකෙදි අපිට හම්බ වෙලා තිබුණා ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම තුල තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක් කියලා. ඒකෙන් උත්තරයක් අපිට ආව නිට්ටයයි සැපයි ආත්මයි කියලා තමන් තුල ඇතිවලා තියෙන විපල්ලාසයන් දුරු කිරීමෙන්මයි තමන්ට විමුක්තිය සාක්ෂාත් කරගන්න වෙන්නේ කියලා. හරි. දැන් ඔන්න එතෙන්දන් පටන් ගන්න තියෙන්නේ අපිට. සංස්කාර කියලා කියනකොට දැන් හොඳට බලන්න තමන්ට හම්බුනේ කුඩා කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය යාළු මිත්‍රාදියෝ කියනකොට බලන්න ආත්ම සංඥා වෙන්නේ. ඒ වගේම වැඩපොලේදී හම්බ වෙන්න බලාපොරොත්තු වෙන යාළුවෝ යෙහෙළුවෝ ආදී අය ගැන දිහා බලන්න ආත්ම භාව වෙන්නේ. ඒ වගේම දුව පුතා අම්මා තාත්තා සහෝදරයන් නැන්දා මාමා කියලා වර්තමානයේක තමන් හෝ තමන් ඇසිරි කළ වටපිටාව අසුරු කරන වටපිටාව දිහා හම්බෙලා තින්න බලන්න ආත්ම භාවයෙන් රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් තිබුණු දෙයක් හෝ තියෙන දෙයක් හෝ ඒව ලබා ගන්න හෝ සිතින් කියින් කිරීම සිතුවිලි පහළ වෙනවා නම් සැපවත් වෙන්න පුළුවන් අරමුණු රාශියක් ගැන නිමිති ටිකක් නේ තමන් ගාව තියෙන්නේ.
හොඳට බලන්න එතකොට පවතින යථා ස්වභාවයට විරුද්ධව තමන්ගේ මනස තුල ඇති ඒ මනස තුල හටගත්තා වූ නිමිති ටිකක පැවැත්මක් තමයි මේ සංස්කාර නිමිති කියලා කියන්නේ. එතකොට ඒකයි ඔන්න ඔය සංස්කාර නිමිති ටික තමයි අපිට දුක ගෙනත් දෙන්නේ. මෙන්න මේ සංස්කාර ඇති වෙච්ච හැටි බලන්න අපි දැන් උද්‍යව්වේ බලමු. අපි සංස්කාරයන්ගේ උදේ ඇස් ඉදිරි පිටට ආවේ අපි මුලින් මතක් කළා විදිහට මහා භූත සහ උපාදාය රූපයක්. සවිඥානික වෙන්න පුළුවන් අවිඥානික වෙන්න පුළුවන් හැම රූපයකම. ඊට පස්සේ ඒ රූපයට සවිඥානික රූපයක් කියමු. ඒ රූප ස්පර්ශය නිසා හඳුනන්න පුළුවන් කමක් ආවා. ඒක චෛතසික ටිකක් යථාර්ථය කතා කරපො. ඒකට අපි හිතුවා පුද්ගලයෙක්, සත්වයෙක්, දුව, පුතා, අම්මා, තාත්තා, යාළුවා, මිත්‍රයා කියලා අපි පුද්ගල භාවයේ, සත්ව භාවයේ, ආත්ම භාවයට හිතේශී විදිහට චේතනා පහල කළා. ඒ සංඥාව ආරම්භය අපි සංකාර කළා කෙනෙක් කියලා. එතකොට අර රූපයට අපි හිතපු විඳපලා හඳුනලා ඒකට හිතපු ගති ටිකත් ඒ රූපය දෙකම නිසා ඒ රූපය යාළුවෙක්, මිත්‍රයෙක්, දරුවෙක්, කෙනෙක් කියලා දැනගැනීමක් ඇති වුණා. ඔන්න බලන්න අපිට මේ සංස්කාර හැදුන හැටි ඔන්න කෙනෙක් කියලා දැනගැනීමක් අපිට හම්බ වුණා. හැබැයි හම්බ වුණේ කොහොමද? අන්න අර ඇස් ඉදිරි පිටට පහළ වෙච්ච රූපේට ආත්ම විදිහට හිතපු නිසා ඒ රූපය ආත්මයි, ආත්මවත්තු කෙනෙක්ගේ වූ රූපයක් තියෙනවා කියලා දැනගැනීමක් ආවා. ඊට පස්සේ ඇස් ඉදිරි පිටට පහළ වෙච්ච රූපයකට මේ රූපේ නම් රත්තරන්, මේක සල්ලි, මේක ඩොලර්, මේක මෙච්චර වටිනවා, මේව අරගෙන මෙච්චර යමක් කරන්න පුළුවන් කියලා වටිනාකම ආරෝපණය වෙච්ච විදිහට වටිනාකම ආරෝපණය කරපු ආකාරයට හිතුවාම ඔන්න ඇහැට පෙනෙන රූපවල මේ රූප වටිනා දේවල්, ඒ අතරින් මේ දේට වඩා මේ දේ වටිනවා, මේ දේට වඩා මේ දේ වටිනවා කියලා නානත්වයකුත් එක්ක ඔන්න දැනගැනීමක් ආවා. ඊට පස්සේ ඇහැට පෙනෙන රූපයකට මෙන්න මේ රූපය හොඳ නැහැ, මේ රූපය නරකයි, මේ රූපයෙන් අවඩක් වෙන්නේ අහිතක් වෙන්නේ කියලා අපි හිතුවාම ඒ රූපය හොඳ නැහැ, නරක රූප කියලා දැනුමක් ආවා. ඔන්න ඇහැට පෙනෙන රූපවල සත්පුද්ගලයන්ගේ රූප, හොඳ රූප, නරක රූප කියලා ඊට අනුව මෙනෙහි කිරීමත් එක්කයි අපිට ඒ බඳු දැනගැනීමක් ආවේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යතය යම් ආකාරයකට මෙනෙහි කරයිද ඒ ආකාරයකට තණ්හාව ඇති වෙනවා කියලා. පස්ස ධාතුනානත්වය නිසා ස්පර්ශනානත්වය, ස්පර්ශනානත්වය නිසා වේදනානානත්වය, වේදනානානත්වය නිසා සංඥානානත්වය හඳුනනකම, සංඥානානත්වය නිසා සංකප්පයගේ නානත්වය, හඳුනනකමේ නානත්වය නිසා හිතන කමේ නානත්වය, සංකප්පයගේ නානත්වය නිසා ඡන්දයගේ නානත්වය, හිතන කමේ වෙනස්කම නිසායි තණ්හාවගේ වෙනස්කම. අපි බලමු ඇහැට පහළ වෙන එකම රූපයකම මේ මගේ අක්කා, මේ මගේ අම්මා, මේ මගේ නංගි කියලා අපි හිතුවාම රාග ආදී කෙලෙසයක් එන්නේ. මේ සාමාන්‍ය දන්නේ හඳුනන්නේ නැති ගැහැණු ළමයි කියලා හිතලා ඒක රාගය ඇති වෙන විදිහට හිතුවාම රාගය ඇති වෙනවා. පෙනෙන මට්ටම එකයි. අපිට අම්මා පෙවුනත්, නංගි පෙවුනත්, වෙන ස්ත්‍රියක් පෙවුනත් පෙනුන මට්ටම එකයි. නමුත් ඒකට හිත හසුරුන ආකාරය මත රාගය ඇති වෙනවද නැති වෙනවද කියලා තියෙනවා. ඒ වගේ හැම වෙලාවෙම පෙනෙන දෙයට හිත හසුරන ආකාරය මතයි ආත්මවත් වූ පුද්ගලයේ සත්වය ඇති කියන නිමිති Taman තුල හිටියෙත් ඒ වගේම පෙනෙන දෙයට හිත හසුරන ආකාරය මතයි ප්‍රියමනාප වූ සැපදායක වස්තුන් බාහිර තියනවා කියලා Taman තුල නිමිති හිටියෙත් ඒ වගේම අප්‍රිය අමනාප වූ වස්තු බාහිරය තුල තියනවා කියලා Taman තුල නිමිති හිටියේ. ඒ වගේම ශබ්දයක් ඇහෙනකොට
ශබ්ද සංඥා ආරම්භය මේ අහවල් ගායකයාගේ මේ අහවල් ගායිකාවගේ අහවල් සින්දුව හොඳයි අහවල් සින්දුව හොඳ නැහැ අහවල් රසය හොඳයි අහවල් රසය හොඳ නැහැ කියලා ඒ ශබ්දයන් ආරම්භය රස විඳ ගැනීම අනුව බලනකොට කැමැත්ත ඇති වෙන නිමිත්තක් ඒ ශබ්දය හොඳයි කියලා නිමිත්තක් Tamanට ඇති වුණා හොඳ නැහැ කියලා හිත හසුරනකොට ඒ ශබ්දය හොඳ නැහැ කියලා නිමිත්තක් ආවා ඒ විදිහට පින්වතුනි හොඳට බලන්න පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ දැනෙන හැම එකකම අවස්ථා ටික එකම විදිහයි සමානයි. හැබැයි පෙනෙන ඇහෙන ඒ දේ තුල හොඳ හා නරක සවිඥානික අවිඥානික වස්තු ભેදයකින් අපි තුල නිමිති පහළ වෙලා තියෙන්නේ ඒ රූප ශබ්ද ආදී අරමුණු ආරම්භය අපි මෙනෙහි කරන්න ගත්ත තැන්වල ඉඳලයි. එතකොට අපිම ඒ රූප ශබ්ද ආරම්භය යම් යම් ආකාරයකටද මෙනෙහි කළේ ආත්ම වත් වෙන විදිහට ආත්ම දෘෂ්ටියක් ඇති වෙන විදිහටද මෙනෙහි කළේ බාහිර සත්‍ය පුද්ගලිය තියෙනවා කියලා ආත්ම දෘෂ්ටියට හිත විදිහට මෙනෙහි කළාම ආත්ම දෘෂ්ටියක් තමයි ඇති වෙන්නේ. සැපවත් වෙන ස්වභාවයෙන් යුක්ත වටිනා දේවල් තියෙනවා කියලා හිතුවාම තණ්හාවට හිත වූ වටිනාකමින් යුක්ත දේවල් වලට කැමැත්ත වෙන නිමිති තමයි අපි ගාව ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි ගාව අද අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නංගි මල්ලි කියලා යම් තාක් නිමිති තියෙනම් මෙන්න මේ නිමිති ටික ඔක්කොම ඇති වෙලා තියෙන මේ සංස්කාරයන්ගේ උදේ පේනවා මෙන්න මේ විදිහටයි මේව ඇති වෙලා තියෙන්නේ. ඒකම යාට වැයත් පේනවා ඇහැට පෙනෙන රූපයේ ආරම්භය පුද්ගල භාවයෙන් හිත හැසිරෙන්නේ නැත්තම් අනාත්මයට පුද්ගල නොවන ධර්මතාවයක් තියෙන්නේ කියලා යම්ම දවසක බලලා තිබුණා නම් බැලුවා නම් ආත්ම දෘෂ්ටියක් ආත්ම සංඥාවක් ඇති වෙන්නේ නැහැ. බාහිර සත්‍ය පුද්ගලයෝ කියලා ආත්මියෝ සංස්කාර නිමිත්තක් හටගන්නේ නැහැ. එතකොට ඇහැට පෙනෙන දේට හොඳයි සැබයි සාරයි කියලා ආස්වාදයේ අනුවගේ සිතකින් හිත ඊට අනුව මෙනෙහි නොකලේ නම් බාහිර වටිනා දේවල් සැපසහගත දේවල් තියනවා කියලා නිමිති හිටින්නේ නෑ නේද කියලා Tamante ඒකේ වැය නැත්තම් ඒකේ අනිත් පැත්තට කළා නම් මේ දේවල් අද එහෙනම් හිතෙන් මෙහෙම ඉඳගෙන බාහිර පැත්තේ පුද්ගල සත්ත්ව පුද්ගලයන් යුක්ත රූප ප්‍රියමනාප වටිනාකමින් යුක්ත රූප ආදී අරමුණු අප්‍රිය අමනාපකමින් යුක්ත රූප ආදී අරමුණු හම්බ වෙන්නේ නෑ නේද කියලා හෝ කැමති දෙයට අකමැති විදිහට අකමැති දෙයට කැමති විදිහට මාරු කරලා හිතලා තිබුණා නම් අද කැමති කියන දේ එදා අකමැති විදිහට අකමැති කියන දේ කැමති විදිහටත් හැදෙනව නේද කියලා මේකේ අනිත් පැත්ත පේනවා. ඔන්න Taman තුල මේ ලෝකය නිර්මාණය කරන සංස්කාර නිමිති හටගත්තා නැති වෙන හැටි පේනවා. ඒකම එයා දන්නවා ඊට පස්සේ මේ සංස්කාරයන්ගේ භංගය කියලා කියන්නේ අපි අම්මා තාත්තා දුව පුතා අර විදිහට සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම බලනකොට තමයි මේ භංගය ඇති වෙන්නේ. මොකද සංස්කාර ටික Taman තුල මේ නිමිති ඇති කරගන්න හේතු වෙන ඒ අරමුණු වල මුල් ස්වභාවය බොහොම පිරිසිදුයි ප්‍රകൃති. ඒකට චේතනාවෙන් පස්සේ තමයි Tamanට විපරිත සංඥාවන් ඇති වෙන විදිහේ සංස්කාර නිමිති ඇති වෙලා තියෙන්නේ කියලා Tamanට තේරෙනවා, Tamanට වැටහෙනවා. ඊට පස්සේ ඒ නුවණ හොඳට මොහු කරනකොට දැන් Tamanට මේ කාලේ වෙනකොට අර පහුගිය විසුද්ධි ධර්මයන්ගේ ඇතිවෙච්ච නුවණත් එක්ක තවත් හොඳටම පිහිටලා තියෙයි. බාහිර තියෙන ශුන්‍යතාවයක්, බාහිර හොඳ නරක කියලා ભેදයකින් බෙදන්න බැරි, සත්ත්ව පුද්ගල ආත්ම කියන ભેදයකින් බෙදන්න බැරි, ඒව ආරම්භය හොඳ හෝ නරක වශයෙන් බෙදුණු, ඒ වගේම සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් විහිදී ගිය
තමන්ගේ මනස තුල විකාශනයට පත්වෙච්ච වැඩිච්ච සංස්කාර නිමිති ගොඩක් තියෙන්නේ කියන නුවණක් එනවා. බාහිරේ මොන විදිහකටවත්ම පෙන්වන්න බැරි. නමුත් තමන්ගේ තුල මනස තුල මේ විපල්ලාසගත ස්වභාවය ඇති කරන සංස්කාර නිමිති තමන් තුල ඇතිවෙච්ච ආකාරය පෙනෙනකොට හොඳට ඒ නුවණ ස්ථාවර වෙනවා. ස්ථාවර වෙනකොට එයාට හොඳට පැහැදිලි බාහිර තියෙන ශුන්්‍යතාවයක්. අනාත්මයි තමන් තුල ආත්ම සංඥාවක්. බාහිර සැප හෝ දුක් හෝ බෙදන්න බැරි නිමිති ටිකක්. තමන්ට තමයි ලෝභය ඇති වෙන රන් රිදී මුතුමැණික් ආදී වටිනා වස්තු තියෙනවා කියලා නිමිති ටිකක් තියන්නේ කියන දැනුම ඇති වෙච්ච තැනුයි දැන් අතර උනේ. ඊට පස්සේ තවදුරටත් සමත කමඨහනක හිත පිහිටුවාගෙන මේ සංස්කාර ධර්මයන් නුවණින් බලනකොට මේ සංස්කාරයන්ගේ භංගය හම්බ වෙනවා. භංගය කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි කිව්වොත් දැන් අම්මා කියලා හිතනකොට ඒට කලින් සිතුවිල්ලක් පහළ වුණා නම් කෙනෙක් හෝ දෙයක් ගැන අදහසක් ඇති වුණා නම් ඒ අදහස නෑ දැන් අම්මා කියලා සිහි වෙනකොට. ඊට පස්සේ යාළුවෙක් ගැන සිහි වෙනකොට අර අම්මා කියලා සිහි වෙච්ච සිත බිඳිලා දැන් මේ යාළුවා කියන සිත ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ රත්තරන් රිදී මොනවා හරි වෙන වස්තුවක් ගැන සිහි කරනකොට දැන් අර දෙයාකාර දෙකම නැ දැන් මේ සිත ඉපදිලා කියලා. මේ වගේ සිතෙන් සිත ඉස්සෙල්ලා උපන්න සිත නිරුද්ධ වෙලා දැන් මේ සිත ඇවිල්ලා මේ සිත නිරුද්ධ වෙලා මේ සිත ඇති වෙනකොට මේ අදහස් මෙබඳු අදහස් Taman තුලම ඉපද නිරුද්ධ වෙනවා කියලා පේනවා. මේ නිරුද්ධ වෙන ගාන්ට නිරුද්ධ වෙන ඉපදෙන ගාන්ට ඉපදෙන දේවල් බාහිර තියනවා කියලා අද අපිට වෙනවා වගේ ඇඳෙන ගතියක් එන්නේ. ඒකෙන් මතක් කළේ අද අපේ සිත දිහා බලන්ඩ සිතට සිතුවිලි 100ක් නම් එන්නේ සිහි කරන සිතුවිලි 100ම ඇත්තයි. ඒ 100ම බාහිර තියෙන හෝ තිබුණු දෙයක්ම වෙනවා. යාළුවෙක් සිහි කළා කියන්නේ සිත සිහි වෙනකොටම බාහිර හිටියා හෝ ඉන්නවා කියන තැනකින් තහවුරු වෙලා. ඒකම gedara සිහි කරනකොටම තිබුණා හෝ තියෙනවා. ඒකම යාළුවෙක් මේ වෙන භාණ්ඩයක් සිහි කරනවා, වාහනේ සිහි කරනවා, පොතක් සිහි කරනවා, පෑනක් සිහි කරනවා. එතකොට මේ වගේ සිහි කරන දේ අද ඇත්තයි එක තිබුණා හෝ තියෙන දෙයක් වෙනවා. නමුත් මේ භංගයේදී තමන්ට සිහි කරන දේ දැන් මුලින් සිහි කරපු දේ පසුපසු සිහි කරනකොට මුලින් දේවල් නැහැ. එහෙනම් දැන් මේ සිහි කරන දේ තව ටිකකින් තව දෙයක් සිහි වෙනකොට මේක අනිත්‍යයි නම් ඊගාවට සිහි කරන දේ මේක අනිත්‍යයි නම් තමන් තුලම සිහි කරන දේ හටගෙන නිරුද්ධ වෙනවා කියලත් නුවණයි සිහි කරන දේ වෙනද වගේ බාහිර වස්තුන්ට ඈඳෙන්නේ නැතුව තමන් තුලම හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනවා. ඒකයි අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ ඉපදිලා නිරුද්ධ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඉපද නිරුද්ධ වෙනවා. තේසං උපසමෝසුකෝ ඒ සංස්කාරයේ සංසිඳීම සෙපයි. මොකද මේ සංස්කාරයෝ බාහිර භෞතික දෙයක් වුණා නම් ගස්ගල් ගෙවල් දොරවල් ආදී මේවා සංසිඳවන්න බෑනේ. හැබැයි ඒව සංස්කාර තමයි ලෝකෙට. බාහිර භෞතික ගස්ගල් ගෙවල් දොරවල් කියලා බලන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, එඹින්න පුළුවන්, හොලවන්න පුළුවන්, පෙරලන්න පුළුවන් මට්ටමට සංස්කාර නිත්‍ය වෙලා තියෙන්නේ මෙබඳු මට්ටමක තියෙන නිමිත්ත බාහිර භෞතිකයට ඈඳපු නිසායි. නමුත් ඒ සංස්කාරයන්ගේ භංගය පෙනෙනවා කියනකොට බාහිර භෞතිකයට ඈඳන්නේ නැතුව තමන්ගේ මනස තුල ඉපද නිරුද්ධ වෙන හටගෙන නැති වෙන නිමිති ටිකක් හැටියට දකිනවා. අන්න ඒ සංස්කාරයන්ගේ භංගය අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදී මුතු මැණික් කාරක කුඹුරු වතු පිටි කියලා තොර තෝංචයක් නැතු උපදී තමන්ගේ මනස තුල සංස්කාරය ඉපද නිරුද්ධ වෙනවා. ඇති වෙනවා නැති වෙනවා ඉපද නිරුද්ධ වෙනවා. ඉපද නිරුද්ධ වෙනවා කියන එක
තේරෙනවා. ඒකේ ඉපද නිරුද්ධ වෙනවා නම් ඇති වෙලා නැති වෙනවා කියන එක වෙන්නේ ඉපද නිරුද්ධ වුණා වෙන්නේ සිහි වෙනකොට ඒ සිහිවීමත් එක්ක ඔබව බාහිර පංචායතනෙට නැඹුරු නොකරන්න ඕනේ හිත. එහෙ තියෙන බාහිර සතර මහා ධාතු රූපයකට හෝ ස්කන්ධ ධාතු ආයතනයන්ට ඔබේ මනස තුල ඇති වෙන අදහස ඈඳවන්නේ නැති වෙන්න ඕනේ. අන්න එහෙම වුණාම තමයි මේ සංස්කාරයන්ගේ භංගය හම්බ වෙනවා කියලා කියන්නේ බිඳෙන බව හම්බ වෙනවා. ඔන්න ඒ සංස්කාරයන්ගේ භංගය දකින්නකොට එයාට සංස්කාරයන්ගේ බය දක්නා නුවණ එනවා. මොකක්ද මෙබඳු මෙච්චර වේගෙන් හටගෙන නැති වෙන මේ දේවල් නේද අපි ස්කන්ධ ධාතු ආයතන ටිකට බහලා තියලා පරිහරණය කරන්නේ කලේ මේ නිසා නේද මේ සංස්කාර ටික නිසා නේද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන සියලු දුකෙන් නොමිදෙන්නේ මේ සංස්කාර ධර්මිය මේ Taman තුල තොර තෝංචියක් නැතුව හටගන්න මේ සංස්කාර චිත්තය නිසා නේද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් පවතින්නේ. ඒ වගේම තණ්හාව නැවත නැවත වැඩෙන්නේ කියලා මේ සංස්කාරයන් කෙරෙහි බය දනානුවන ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක විසංකාරගතං චිත්තං තණ්හානං khයජ්ජගා කායමජ්ජගා. විසංකාරගත ස්වභාවයට ගිය සිටිනුයි තණ්හාව නැති වෙන්නේ කියලා තණ්හාව අවබෝධ කරගත්තා. විසංකාරගතං චිත්තං විසංකාර ස්වභාවයට ගිය සිත තණ්හානං khයමජ්ජගා තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කළා. තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කළා. තණ්හාව ක්ෂය වෙන්නේ මෙන්න මෙහෙම කොහොමද? විසංකාරගත චිත්තයකින් සංස්කාරයන් සංසිඳුණු සිතකින්. එතකොට එයාට මේ සියලු සංස්කාරයන් දකිනවා මොකද්ද? බයක් හැටියට, දුකක් හැටියට, පීඩාවක් හැටියට, උපද්‍රවයක් හැටියට මෙබඳු හටගෙන නිරුද්ධ වෙන මේ සංස්කාරයන් තමන්ට මේ වගේ ජරා දුක මරණ දුක ශෝක පරිදේව දුක් දුම්නස් ගෙනත් දෙන්නේ මෙබඳු සංස්කාර නිමිති ටිකෙන් නේද කියලා. එතකොට ඒව කෙරේ බයක් හැටියට දකිනවා. ඒ වගේම බයත් එක්කම ඒකේ ආදීනවයක් පේනවා. මෙබඳු සංස්කාර නිමිති බාහිර අනාත්ම ධර්මතාවයක්, බාහිර සැප දුක් ආදීන් තොර අනිමිත්ත ලක්ෂණ, අපනිහිත ලක්ෂණයක්. ඒ වගේම අනිමිත්ත ලක්ෂණයකින් යුක්ත ශුන්්‍යත ස්කන්ධ ධාතු ආයතන ටික දිහා නিত্য සැප ආත්ම සුභ වශයෙන් මේ සංස්කාර නිමිති ටිකක් හදාගෙන විඳින ගැහැටි විඳින දුකේ ආදීනව පෙනෙනවා. මේ නිසා නේද මේ ජරා මරණ ශෝක පරිදේව සියලු දුක් දුම්නස්යෙන් මිදෙන්නේ නැත්තේ. මේ සංස්කාර පරිහරණය කරනවා කියන්නේ ජරාව පරිහරණය කරනවා, මරණය පරිහරණය කරනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සියලු කෙලෙස් සියලු පීඩාවන් පරිහරණය කරනවා නේද කියලා එයාට මේ සංස්කාරයන්ගේ ආදීනව දැනෙනවා. ඒ වගේම මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා, නිබ්බිදාව ඇති වෙනවා. එතකොට මේ සංස්කාරයන්ගේ උදේවැය දැකලා හටගත්ත දේ බාහිරට අයිති නොවි තමන් තුළවත් තියෙන්නේ නැතුව ඉපද නිරුද්ධ වෙනවා කියලා බින්දෙන ස්වභාවය දැක්කහම මේකෙන් ඇති වෙන බය ස්වභාවය ආදීනව දැක්කහම මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ඒ කියන්නේ කලකිරීමක් ඇති වෙනවා කියලා කියන්නේ හිතට සිහි වෙන ධර්මයන්ගේ වෙනද වගේ සතුටින් ඇලෙන ගතිය, සතුටින් එනේන අරමුණේ ඇලිලා පිළි අරගන්න කම, ගැටෙන කම වෙනුවට පින්වතුනි මෙබඳු සංස්කාරගත මානසික මට්ටමකින් මට්ටම ගැන තමන් පීඩාවටපත් වෙනවා, කලකිරෙන ස්වභාවයට નિરાයාසයෙන්ම පැමිණෙනවා. මේ කලකිරීම නිසාම මුංචිත කම්මිතා ඥානෙ. ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ මිදීමට කැමැතිකම සිත, මේ සංස්කාරයන්ගෙන් හිත මුදව ගන්න ඕනෑකම,
ඇති වෙන්නේ එදාට. අද අපිට එහෙම වෙහෙසක් පේන්නේ අද එහෙම උවමනාවක් අපිට දැනෙන්නේ මේ සිහි වෙන දේ ගැන තමන් තුළ උපදින දෙයක් තමන් තුළ හටගන්න නිරුද්ධ වෙන දෙයක් කියලා ඒක ආදීනව සහිත දෙයක් ඒක දුක් සහිත දෙයක් බය සහිත දෙයක් කියලා ඒවා අයින් කරගන්න ඕන ඉවත් කරගන්න ඕන කියන කමක් අපිට දැනෙන්නේ අපි උපදින දේවල් ඇත්ත කියලා ඒවට උත්තර බැඳ සිහි වෙනවා මේ අවිද්‍යාවෙන් යුක්ත සංස්කාර නිමිති අපි එක්ක හරියට ක්‍රීඩා කරනවා වගේ විතක ඔන්න සිතුවිල්ලක් එනවා ඒකම සතුටු වෙනවා ආයෙ සිතුවිල්ලක් එනවා අසතුටු වෙනවා ආයෙ සිතුවිල්ලක් එනවා දුක් වෙනවා ආයෙ සිතුවිල්ලක් එනවා සැපවත් වෙනවා ආයෙ සිතුවිල්ලක් වෙනවා තරහ ගන්නවා මේ විදිහට එකින් එක එහාට මෙහාට අපිව දෝලණය කරනවා හරියට අර කැරම් බෝඩ් එක මැද ඉන්න ඉත්තන්ට කැරම් පහර වදිනවා වගේ එතකොට මේ සංස්කාර නිමිති වලින් එහාට මෙහාට හොලව පද්ද නොයෙක් විදිහේ පීඩාකාරී සුභාන් යුක්ත ජීවිතයකට මහා දුක් ගොන්නක් උරුම කරන මේ නිමිති ටික වෙන මේ ජීවිතයට දුක දෙන්න මහ විශාල ප්‍රදේශයක් නැහැ පින්වත්නි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ වල ඒක තව පැත්තකින් ගත්තොත් චිත්තචෛසික රූප වල එහෙම නැත්නම් නාම රූප වශයෙන් ගත්තොත් ඒ නාම රූප දෙකේ එහෙම නැත්නම් ආයතන ධාතු කියන මේ දේවල් වල කොහෙවත් මේ අපිට මේ තරම් පීඩා දෙන දුක් දෙන කිසිම දෙයක් තිබුණෙත් නැහැ තිබුණත් නෙමෙයි තියෙන්නෙත් නැහැ තිබුණත් නෙමෙයි ඒ ඔක්කොම ඒ ධර්මයන්ගේ යතහ ස්වභාවය නොදන්නා අවිද්‍යාව නිසා මනස තුල හදාගෙන රෑ දවල් දෙකේ තොර තෝංචියක් නැතුව සිහි කරමින් උත්තර බැඳ ඉන්න මේ නිමිති ටිකේ විතරමයි මුළු සංසාර දුක්ඛයකටම ගෙනියන්න පුළුවන් හේතු ටිකත් මුළු ජරා මරණ දුකම උරුම කරන්න පුළුවන් සියලු වර්තමාන දුකත් ඔක්කොම ටික තියෙනවා. එතකොට මෙන්න මේ සංස්කාරයන්ගේ මිදීමට කැමැති කම අන්න ඒ වගේ මට්ටමකටයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔබ බණ භාවනා කරනකොට සීලයක පිහිටලා සමත කමඨහනකින් හිත වඩ නාම රූප ධර්මයන් විදර්ශනා කරන්න. විදර්ශනා කර එනකොට අනුක්‍රමයෙන් ඔබව නුවණින් ඔබේ නුවණට හමු වෙයි. ඔබට පහු කරන්න වෙයි. ඔබව අනුක්‍රමයෙන් ප්‍රාප්තියට පමුණුවයි කියන එකයි කියන්නේ. ඒ නාම රූප ධර්මයන් දැක්කහම මේ නාම රූප ධර්මයන් ඇති උනේ කොහොමද කියලා පටිච්ච සමුපාදේ નિરાයාසයෙන් ඔබ අරගෙන යයි. ඒ පටිච්ච සමුපාදයට નિરાයාසයෙන්ම අරගෙන යනකොට කාංකා දුරු කළා. ඊට පස්සේ ඒ සංකා දුරු වුණාම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාභූත ස්වභාවය හොඳට ඔබට පෙනෙන මට්ටමට පෙනෙනකොට තමන්ගේ මනස තුල තියෙන නිමිති ටිකයි මේ ප්‍රහාණයකට තෙකලා මග දන්නා කමින් ප්‍රතිපදාවට ඇවිල්ලා ප්‍රතිපදාව තුලින් කෙලින්ම මනස දින නිමිති ටික අල්ලගෙන දැන් මේ යන්නේ. නිමිති ටික ඇති වෙච්ච හැටි පෙවුණා. හටගත්ත නිමිති බාහිරයට අයිතිත් නැතුව තමන් තුලවත් තියෙන්නේ නැතුව බිඳෙන හැටි පෙවුණා. ඊට පස්සේ ඒ නිමිත්තින්ගේ බය සහිතකම ඒ නිමිත්තින්ගේ ආදීනව එතකොට මේ ඒකම ඒ මට්ටම් දකිනකොට මේ නිමිත්තන්ගෙන් හිත මුදව ගන්න ඕනෑකම මුංචිත කම්මිතා ඥානෙ එනවා. ඒකම පටිසංකාන ඥානෙ Tamanට එනවා. මේක මැනලා බලන එක බාහිර තියෙන මෙන්න මෙහෙම ධර්මතාවයක් Taman තුල තියෙන නිමිත්ත මෙන්න මේ වගේ මේ නිමිත්තෙන් මෙන්න මේ අනාත්ම ස්කන්ධ ටිකට බහලනකොට ලෝකේ උපදින්නේ මෙන්න මෙහෙම නේද මේ විදිහට නේද ජරා මරණ දුක ඇති උනේ කියලා දන්නවා. බාහිර ස්කන්ධ ධාතු ආයතන අනාත්මයි ආත්ම සංඥාවක් Taman උපදවාගෙන ඒ ආත්ම සංඥාව මේ අනාත්ම ස්කන්ධ ටිකට බැහැලුවේ නැත්තම් ආත්ම සංඥාව දුරු කළොත් මේ අනාත්ම ස්කන්ධ ටික අනාත්මයි කියන තැනකින් අවබෝධ වෙනවා. එහෙම ජරා මරණ සිළු දුක් විඳින්න වෙන්නේ නෑ නේද කියලා. දුක් නොවිඳින හැටිත් දුක එන හැටිත් මේ විදිහට Tamanට සංස්කාරයන්ගේ පැවැත්ම නිසා උරුමන ජරා මරණ දුක ආදී දුකත් සංස්කාරයන්ගේ මිදීමෙන් Tamanට ජීවිතයකට අත්වන සැනසෙල්ල සාන්තියත් මේ වගේ නුවණින් මෙනෙහි කළ බලන මේ සංස්කාරයන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන පටිසංකා ඥානය. එතකොට
අන්න ඒ මට්ටමට බලනකොට වැඩෙනකොට සංකාර උපේක්ඛා ඥානය එනවා. දැන් තමයි පින්වතුනි ඔබට පුළුවන්කම තියෙන නියම විදියටම සංස්කාරයන්ගේ උපේක්ෂාවෙන්ට සංස්කාරයන්ගේ උපේක්ෂාව වෙනවා කියලා කියන්නේ පින්වතුනි. ඒ කියන්නේ ඔබේ සිත තුළ උපදින සිතුවිලි ඇත්තම වෙන්නේ නැතුව සවිඥානික යමක් සිහි කළා වේවා අවිඥානික යමක් සිහි කළා වේවා ඒ සිහි කරගන්න නිමිත්ත ඇත්තම වෙන්නෙත් නැතුව ඇත්තම වෙලා ඒකේ ඇලෙන්නෙත් නැතුව ඒකේ ගැටෙන්නෙත් නැතුව ඒ උපදින නිමිත්තක ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතුව උපේක්ෂා සහගත බවක් ඔබට දැන් තමයි පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒිට මෙහා අද දවසේදී බලන්න ඔබට ඕනම දෙයක් සිහි කරලා සිහි කරන නිමිත්ත බාහිරයට අයිතිත් නැතුව Taman තුලම හටගෙන නිරුද්ධ වෙන නිමිත්තක් කියලා දැකලා එහෙම නොදැක්කත් කමන ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව කැමැත්තක් සිහි වෙන දෙයට කැමැත්තක් ඇති කරගන්නෙත් නැතුව අකමැත්තක් ඇති කරගන්නෙත් නැතුව ඔබට ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම නැත්නම් මේ සිහි කරන නිමිත්ත තමන් තුළ සිහි කර ගැනීම මාත්‍රයක් සිතුවිලි නිමිති මාත්‍රයක් මිසක බාහිර තිබුණ හෝ තියෙන දෙයක් වෙන්නේ නැතුව ඇත්ත වෙන්නේ නැතුව නිමිත්තක් කරගන්න පුළුවන්ද කියලා බලන්න බෑ. ඔබ අනුක්‍රමයෙන් මෙන්න මේ නුවණ වර්ධනය කරගෙන ගියාම අන්න ඔබ වැටෙනවා සංකාරෝපේක්ඛා ඥානය කියන තැනට. ඒ කියන්නේ දැන් ඔබට පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන් මේ මට්ටමේදී හිතලා කරන්න ඕන දෙයක් නෙමෙයි මේ ඥානය කියන්නේ. නුවණක් එනවා උපදින සංස්කාරයන්ගේ උපේක්ෂයි. දරුවා කියලා සිහි වුණත් අම්මා කියලා සිහි වුණත් රත්තරන් කියලා සිහි වුණත් රිදී කියලා සිහි වුණත් මහා කැමැත්තෙන් තණ්හාවෙන් ඒ අරමුණේ හිත ඇසුරු වෙන කමකුත් අකමැත්තෙන් ඉවත් වෙන කමකුත් නැහැ. කැමැත්තෙන් ඇලෙන කමකුත් අකමැත්තෙන් ඉවත් වෙන ද්වේෂ සහගතව ඉවත් වෙන කමකුත් නැතුව උපේක්ෂයි. මෙන්න මේ විදිහට සිහි වෙන දේවල් උපේක්ෂයි. උපේක්ෂාවෙන් ඕනම දෙයක් සිහි කරන්න පුළුවන්. ඇලෙන කමකින් ගැටෙන කමකින් තොර ඕන දෙයක් Tamanට සිහි කරන්න පුළුවන්. සිහි කරලා ඊට අනුව සිතින් කිරින් කරන්න පුළුවන්. සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධයි. සයි අන්නේ සංඛාර උපේක්ඛා ඥානය ඇති වෙනකොට ඔබට සත්‍යානුලෝමික ඥානය පහළ වෙනවා. ඒ කියන්නේ බාහිර ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථා භූත ස්වභාවය. ඒ කියන්නේ සත්‍ය යම්සේද තමන්ගේ නුවණේ ගතිය එසේ නුවණේ ගතිය යම්සේද බාහිර ස්කන්ධ ධාතුන්ගේ ආයතන ගතිය එසේ. ඒකෙන් මතක් කළේ ඇහැට පෙනෙනවා නම් දෙයක් පෙනීමෙන් පස්සේ ඒක නිරුද්ධ වෙනවා. එතකොට ඇහෙනදී ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ඒ වගේමයි තමන් මොනවා හරි දෙයක් හිතුවොත් හිතන දේ හිතීමෙන් පස්සේ නිරුද්ධයි කියනක හොඳට එළඹ සිටිනවා. එතකොට මේකෙන් වෙන දේ තමයි පෙනෙන දේ හිතන දේටත් පෙනෙන දේටත් ගැට ගැහෙන්නේ මේ ප්‍රතිපදාවේ කෙරවලට යනකොට ඥාන දර්ශන විසුද්ධියට ඔන්න මෙන්න මේ ආයතන ටික වෙන් වෙන එක තමයි විශාල මාර්ථය මේකෙන් වෙන්නේ. මෙතනදී මේ යථාභූත ඥානයේදී එතකොට මේ දුක කියන එක පවත්තන්න පුද්ගලයෙක් ඉන්නේ. අපි කියමු අසුචි ටිකක් ඇඟේ ගෑවුනහම ඔබට මොනතරම් පීඩාවක් දුකක් අදෙයිද? හරි. මෙන්න මේ කෙරවලට ආවම යථාර්ථයට ආවම අපි බැලුවොත් ඔබට ඇහැට පෙනෙන දේක ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. පෙනෙන දේ ගෑවෙන්නේ නැහැ කියන තැනකින් තමයි ඔබට පෙනෙන දේ තියෙන්නේ. හරි. ඊගාට ගෑවිච්ච දේ ඇඟේ ගෑවිච්ච දේ පෙනිලා නැහැ. ගෑවිච්ච දේ තුල සඳ සුවඳ සම්බන්ධ නැහැ. ඊට පස්සේ ගඳ සුවඳක් දැනෙනවා. හැබැයි ගඳ සුවඳ දැනෙන දේ දැකලා නැහැ. ඒක ඇඟෙත් ගෑවිලා නැහැ. ගඳ සුවඳ දැනෙන දේ ගඳ සුවඳ දැනීමෙන් ඉවරයි. දැකන දේ දැකීමෙන් ඉවරයි. කාය ස්පර්ශයෙන් ඉවර වුණොත් ඔබට අසුචි ටිකක් ඇඟෙන් ගෑවිලා එන දුක ආයතන රාශියක් එකට එකතු කළා සංස්කරණය කළා සංස්කාර කළා හදලා දුන්නු දුකක් විසංකාරගත ස්වභාවයට යනකොට ඒ ආයතනය තනි වෙනවා. ඔබට ඒ දුක විඳින්න පුළුවන් කමක් නැහැ. ඒක ඥාන දර්ශන විසුද්ධියේදී ඔබට එළඹ සිටි ඒ තැන දක්වාම මේ යථාභූත ඥාන දර්ශනය කියනකොට ඇහත් රූපයක් දෙක නිසා
හටගත්ද චිත්තජයසක ධර්මය ඇහත් රූපය දෙක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධයි, අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි, ගඳ සුවඳ වලින් පස්සේ නිරුද්ධයි. මේ ආයතන හයම එකට එකතු කළා පුද්ගලයෙකු මවන්න තියෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් මවන්න තියෙන ශේස්ත්‍රය අතුරුදහන් වෙනවා. ඒක මැවෙනවා කියන තැනින් නිදහස් වෙන තැන තමයි අපිට ඊගාව සතියේදී කතා කරගන්න වෙන්නේ. නමුත් ඒ තැන දක්වා අවශ්‍ය සියලුම කාරණා ටික සම්පාදනය වෙලා තියෙනවා. මේ සම්පූර්ණ ප්‍රතිපදාවම යාට හම්බුනේ අර විදියටම සීලයක පිළිහිටලා සමත කමඨහනකින් හිත වඩ අර විදර්ශනා ඥාන ටික ස්කන්ධ ධාතු ආයතන හරහා ඇවිල්ලා ඒවේ ඇත්ත දැකලා අන්තිමට ඉබේම ඇවිල්ලා මානසික ප්‍රපංච නිමිති ටිකක් අල්ලගෙන මෙන්න මේ ප්‍රපංච නිමිති ටිකේ ආදීනව අල්ලගෙන ප්‍රපංච නිමිති ටික ප්‍රහාණය කිරීමෙන්ම මේ ඊතර වෙන ක්‍රමයකටයි මෙන්න මේ සබ්ද විසුද්ධිය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපදා ඥාන දර්ශනයේදී එයාට සම්පූර්ණ ඇති උනේ ඒ ප්‍රහාණ සංඥාවෙන් සම්පූර්ණ මෙන්න මේ ප්‍රතිපදාව නව මහා විදර්ශනා ඥාන හරහා සංස්කාරයෙන් උදේවැය භංග ඥානෙ බයටපටන ආදීන කියලා සංස්කාරයන් ගැන තියෙන මෙන්න මේ ඥානෙ හරහා කටයුතු කරන එක. ඒ කටයුතු කරනකොට යතහ භූත ඥානය කියන්නේ ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ ස්කන්ධ ගතිය ධාතු ගතිය ආයතන ගතිය යම්සේද හිතේසේ කියන තැනටපත් වුණා. මේ ආයතන ටික ඔක්කොම එකට එකතු කරලා මැද ගැටේ ගහන තෘෂ්ණා නැමැති බැඳුම් කාර්යයටයි ඉඩ නැත්තේ. විසංකාරගත ස්වභාවයෙන් තණ්හාව අවබෝධ වුණා කියලා කිව්වේ ආයතන එකට ගැට ගහන තණ්හාව නැහැ. අන්න ඒ ටික නැති තැනට තමයි මෙන්න මේ ප්‍රතිපදා ඥාන දර්ශනයෙන් ඔබව එන්නේ. ඉතින් අද දවසේදී අපි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කළා. ඉතින් මේ සප්ත විසුද්ධිය අනුක්‍රමයෙන් නුවණින් මෙහෙवला වඩා ගත්තොත් ඒකාන්තෙන් අපිට උපාදාන සහිත අපේ මේ ජීවිතය අනුපාදා පරිනිර්වාණය දක්වා අරගෙන යන්න පුළුවන්. අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවිලා කෙලස් පිරිනිවිලා නිවිසනසෙන්ට පුළුවන්. ඒ සඳහා මේ දේශනාව ඔබ සියලු දෙනාට හේතු උපනිශ්‍රය වේවා කියලා මතක් කරනවා. හොඳයි අපි පින් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. මේ දේශනාව තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දිස්ත්‍රාන්ට අධිග්‍රහිත වූ ශාසන මාමකෂ්ඨකාරක සීල දෙවියෝද මේ අරණ්‍ය ශේෂ්ත්‍රයට අධිග්‍රහිත වූ සීල දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඉසුරු වඩා වර්ධනය කරගෙන දීපත්ම බෝධිකින් උතුම් වෙනසෙන් සිතා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පැහැදිලි කිරීම සඳහා වූ මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ සපයනු ලබන්නේ ඒ මාතලේ අලු විහාරයේ පදිංචි හේමලතා කුඩිතුවක්කු මහත්මිය සහ එතුමියගේ දූ දරුවෝ පිරිස විසින් ඒ හේමලතා කුඩිතුවක්කු පින්වත් මැතිණියගේ සත් අදහසකුත් ප්‍රාර්ථනාවකුත් කියයි. මේ ලෝකයට සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ දේශනාවට දායකත්වය සපයලා ඒ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘව සිට අපවත් වී බදාළ පූජ්‍ය දරණගම කුසල දමනාහිමිපන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් කරනවා. එතුමිය මේ පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම එතුමියගේ වර්ග પરම්පරාගත ඥාතීන් වගේම මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාගේම සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්ට එතුමිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ටත් මේ පින්
මේ කුසලයේ තුලින් ජනිත වෙච්ච සීල කුසල එතුමිය අනුමෝදන් කරනවා. මේ සියලුම ආකාරයෙන් පහල කරගත් සීල කුසලියන් එතුමියගේ ඒ හේමලතා කොළිතුවක්කු ඒ මෙතිනියගේ අදහස් පරිදි ඒ සියලු දෙනාටම අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ සංසාරගත ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් නිවන සැනසෙන්නටත් මේ කුසල ධර්මයන් ඒ සෑම දෙනා කෙරෙහිම එකසේම පවතිවා පිහිටාවා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා කියලා ඒ පින්වත් මෙතනිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින 72 වන ජන්මදිනයේ යෙදෙන හේමමාලා කොඩිතුවක්කු මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හේමලතා කොඩිතුවක්කු මෙතිනිය තමගේ දූ දරුවන් විසින් මේ දේශනාවට අනුග්‍රහය දක්වලා තවත් සත් ප්‍රාර්ථනාවක් කරනවා. මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් 72 වෙනි ජන්මදිනය සමරන ඒ පින්වත් හේමමාලා කොඩිතුවක්කු මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒ වගේ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙමින් මේ පින්වත් මෑණියෝ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා. තව තවත් කුසල ධර්ම පූර්ණණය කරගෙන සංසාර විමුක්තිය සාධනය කරගන්නට පින්වත් මෑණියන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිංසනය කරනවා. වර්තමාන සම්බෝධි මහා විහාරේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩවසන මහා සංඝ රත්නයටත් ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාට මේ කුසලයේ එකසේ පිහිටින්න හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා තුමේ ප්‍රාර්ථනා කරනවා. ඒසේම වේවා කියලා අපි තාසින්සනය කරනවා. මේ ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.